භාවනා කළාද? ඊගාවට දැන් අපි අර සති නිමිති තියාගෙන ඉන්නකොට අපි ඒක හිතන්නේ නමුත් හොඳට මොනින් තේරෙනවා සති නිමිති තියාගෙන අපේ අවධානය බාහිරයට යොමු වෙලා තිබුණොත් ප්‍රියතුමේ කමතහනේ හිතියවෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියෙන්න ඕනේ. අපි මේ සති නිමිති ඉඳ තියාගෙන ඒ සති නිමිති හිතක් තියෙනවා. හොඳට හිත අහකට ගියේ නැහැ කියලා තේරෙනවා. ඒ වුණාට අපි නිකම්ම කියන ඇස් දෙක වහගත්තාම නිකන් කරුවල පේනවා වගේ කරුවල දැනෙනවා වගේ නැත්නම් තිත් යනවා වගේ කියලා මොනවා හරි බාහිර දැනෙන ස්වභාවයක් එක්ක සති නිමිති පිළින්න පුළුවන්. තේරෙනවද? ඒ හිතේ කමතහන වෙන්නේ ඒ බාහිර වෙන්නේ. ඒකත් හොඳට මතක තියාගන්නවා. කොහොමද සති නිමිති කියන්නේ ඇස් දෙක වහලා බලන්න. බල කාට හරි හැමෝටම මොනවා හරි දෙයක් හිතට පේනවා නේද? එක්ක අඳුරක් හරි එක්ක බුබුල් හරි හිස් බව හරි වගේ කියලා හරි තේරෙනවද? එතකොට ඒ සති නිමිති තියාගෙන ඒ අත්දැකීමත් එක්ක හිතියත් අපි මේ ඇස් දෙක අරගෙන සති නිමිති තියාගෙන මේ බාහිර ඉන්නවා වගේ ඉන්නවා වගේ. ඒ කිසිම දෙයකට පේන්නේ දැනෙන්නේ දැවුනත් ඒකට අවධානයක් යොමු නොකර සති නිමිති තියාගෙන සති නිමිති ගැනම අවධානයෙන් ඉන්න. ඇයි ඕනේ? සති නිමිති හිත තියාගෙන සති නිමිති ගැනම දැනෙමින් ඉන්නවා. සති නිමිති තියාගෙන බාහිර දේවල් ඔය සමහර හොඳට හිත වෙනවා නිකාර ට්‍රෙන්ඩ් එකකට යනවා වගේ තේරෙන්න පුළුවන්. ඒ වගේ දැනුමින් හිතියත් ඉන්නේ බාහිර සති. ඒකට තරු පේනවා නැත්තම් කරකිනවා වගේ නැත්තම් අඳුරුයි වගේ වටපිටාව තේරෙනවා කියලා දැනුමකින් යුක්තව අපි සති නිමිති තියාගෙන හිතියත් ඉන්නේ බාහිර. හිත වැඩෙන්නේ. එතකොට සති නිමිති තියාගෙන සති නිමිත්තටම නඹුරු වෙලා අරව දැනුණත් අප්‍රකටව. එහෙම ඉන්න පුළුවන්. දැන් අපි ටිකක් මේ විදර්ශනා කරන්න හුරු වෙන්න. ටිකක්. දැන් ඔන්න S2 වහගෙන ඉතලා මම කියන එක හොඳට අහගන්න. දැන් S2 වහගෙන හිතෙන් S2 වහගෙන හිතෙන් සිහි කරන්න දැන් මම ඉන්න දිහාව. එතකොට දැන් මේක අහගෙන ඉන්න හිතට පෙනේ තමන්ට රූපේ. පේනකොට මේකද මනසින් උපන්න දෙයක් නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි කියලා හොඳට හිතනවා. හිතනොත් නෑ ආයෙත් මෙහෙ තියෙන්නේ කියලා හිතනවා. එතකොට හිතෙම හිතනවා එහි තියෙන්නේ කියලා ආයෙත් හිතන්නේ නෙමෙයි හිතටම තමන්ටව නේද කියලා. නෑ ඒ වුණාට තියනවා වගේ කියලා හිතනවා. එහෙම නැවත ටිකක් ඒ අරමුණ ගැන හිතනකොට ඔන්න මේක ටිකක් නැතිව මට්ටමට මෙතන කෙනෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ හිතින් හිමින් හඳුනා ගන්න උත්සාහවත් වෙනවා. එහෙම කියනකොට මේ වටපිටාවේ ඉන්න අය තියෙන දේවල් තේරෙනවා කියලා කියන්නේ මේ මනසම නේද කියලා. එක දෙයක් අහුනොත් මේ හිතටනේ පේන්නේ. නෑ වුණාට බාහිර තියනවා වගේ කියනොත් බාහිර තියනවා වගේ තේරෙන්නේ. එහෙම හිතෙන්නේ හිතටනේ. එහෙම හිතෙන්නේ හිතටනේ කියලා ඒ අරමුණ නැකෙනකම්. දැන් එහෙම ඉන්නකොට වටපිටාවේ මොනවා හරි දෙයක් කෙවුනොත් හෝ තියනවා කියන නිකන් දැනෙනවා නම් හෝ ඒ දැනෙන බව අල්ලගෙන මෙහෙම දැනෙන්නේ බාහිර තියන දැනන්නේ මේ හිතෙන්නේ හිතනවා කොඳුරනවා දැනෙන්නේ හිතට නෙපෙන්නේ මේ කියලා හිතනවා නෑ වුණාට තියනවනේ කියලා නෑ එහෙම හිතෙන්නේ පිටට කියලා ඒ එකම අරමුණම අල්ලගෙන හිතනවා ඒක නැකීගෙන එනකොට ඒකට නැකෙනවා ටිකක් එතකොට ඊගාවට ආයෙත් වටපිට ඇස් දෙක වහගෙන වටපිටේ ප්‍රකටව තේරෙන්නේ මොකද්ද කියලා බලනවා. ඊගාවට හොඳටම තව කෙනෙක් හෝ දෙයක් හෝ නැත්නම් තමන්ගේ පිටිපස්ස හෝ කොතන හරි මේ වටපිටාව තියෙන හොඳට තේරෙන දෙයක් තියෙනවනේ. ඒකම මැචෙනකම්ම බලනවා ඒක. ටිකක් අපි එහෙම විනාඩි 5ක් විතර කොහොම වයන්න පුළුවන්ද කියලා කියන කාරණාව. තේරෙනවද කියන්නේ? දැන් ඉස්සෙල්ලා බලන්න ඇස් දෙක වහලා හිත රවුම කරකොල බලන වටපිටාව තියෙනවා ඉන්නවා කියලා තේරෙනව නේද කියලා.
ඒ තේරුම් තැන අල්ලගෙන එක තැනක් අල්ලගෙන ඒක මකනවා හිතේ. ඒක නැකෙනකම්ම මේක මනසයි. නෑ මනසයි. නෑ මනසයි. මනසයි කියලා. ආපහු ඒක අප්‍රකට වේගනකොට ටික වැඩිපුර යමක් ප්‍රකට වුත් ඒක අල්ලගන්නවා. ඒකත් අර විදිහටම කරනවා. ආනාපාන සතිය නිමිත්ත ඒවා අමාරු වෙන එක අත්දැකීම අතහැරලා ওই විදිහටම කරගෙන ඔහොම අවධානයෙන් ඉන්න ඕනේ. හිතට දැනෙන තැන ප්‍රකට තැන අල්ලගන්නවා. අල්ලගෙන ඒක මකන්න තියෙන දැන් මේ ටික නැකෙන තැනට. ඔන්න ටික හොඳට නකුන් නැත්තම් නමුත් ඒක අප්‍රකට වේදනයකට තව ප්‍රකට තැනක් අහුවුනොත් ඒකට වඩා ඒක අල්ලගන්නවා. අල්ලගෙන ඒකද මේක මනසනේ. මේ හිතටයි පේන්නේ මේක මනෝ මේක කියලා බලනවා. ඔහොම බලමු. හැම වෙලාවෙම හොඳ අවධානයෙන් ඉන්න වටපිටාවේ මොනවද තේරෙන්නේ හිතට දැනෙන්නේ කියලා. දැන් ඇහැට පේන්නේ නැහැ කිසිම දෙයක් ඇස් දෙක වැහිලා පේන ඔක්කොම පේන්නේ හිතට. කම්මැලි හිතෙන්ද දෙන්න එපා. හිත කොහොමද දුවන්න දෙන්න එපා. හොඳ අවධානය. මේ වටපිටාව පරිසරය ගැනම විතරයි හිත. හිතෙන් හොඳට හොයන වටපිටාව තියෙන බව අල්ලගන්න. හම්බෙන එක හිතෙන් මකන්න ඩිලීට් කරන්න තියෙනවා. මේක හිතන එක තමන් දක්ෂයෙක් වෙන්න ඕන. මේක හිතටන කියන විතර්කයක් නේ. මේ මනසෙම උපන්න දෙයක් නේ කියලා ඒ කුමන විදිහකට හිතුවක් කමන්නේ. හිත ඇතුලෙන් හිමින් ඒ පේන එක හිතෙන් අල්ලගෙන ඒකට කොඳුරනවා. හිතින් හිතනවා. වටපිටාවේ පේන දේ එය සතහන නැකෙනකම්ම
හරි දෙක කරින්න කොහොම පුළුවන් තේරෙන විදියට සමානද ඒ දැන් හිතට වටපිට තියනවා කියලා තේරෙනව නේද ඒක අල්ලගෙන එහෙම හිතන්න පුළුවන් නේද ඒක එක දෙයක් එහෙම නැවත හිතනකොට එකම අපි එකෙන් කරනවා ඇස් දෙක වහගන්න කොහොමද දැන් මේක හොඳට මේ නිමිත්ත ගන්න ඇස් දෙක බලලා වටාපත තියෙනවා ඔන්න මගේ අතේ දැන් හැමෝම ඇස් දෙක වහගන්න බලන්න දැන් වටාපත කියන එක හිතෙන් සිහි කරන්න මේ ආරමුණ සිහි කරන්න දැන් හිතට පේනවද හැමෝට පේනවා දැන් හඳුනා ගන්න ඕනේ දැන් ඇස් දෙක වැහිලා දැන් චක්කු විඤ්ඤාණය ඉපදිලා නැහැ දැන් කලින් ඇහි උපකාරයෙන් චක්කු විඤ්ඤාණයෙන් විඤ්ඤාය වෙච්ච ඒ සතහන තමයි දැන් ඔය සිහි කරගෙන තියෙන්නේ. දැන් ඕක හිතෙන් අල්ලගන්න. මේ සතහන පේන එකත් අනිත්‍යයි. නැත්තම් මේකද චිත්තද රූපයක් නේද? මේක විතරකයක් නේද? මේ විතරකයක් අනිත්‍ය නේද කිය. ඕක මැක්කෙන කම්ම මෙහෙට සිහිය යොමු කරගෙනම හිතෙන් යොමු කරන්න. මේ පැත්තට හිත යොමු කරගෙනම පේන එක අනිත්‍ය බලන්න. පේන එක අනිත්‍ය බලන්න. වටාපත බලන්න කියලා හිතෙන් හදන්න හිතෙන් වටාපත තියනවා කියන එක හිතෙන් සිහි කරලා මෙහෙට යොමු කරන්න හිත එතකොට පේනකොට අර විදිහට හිතන්න. එහෙම හඳුන ගන්න. ආපහු එතකොට යොමු කරද්දිත් මෙයා අප්‍රකට වෙන මට්ටමට. හිත මෙහාට යොමු කරලා බලද්දි නැචෙන මට්ටම ඕනේ. මේව දැන් මේ අපේ වටාපත තියෙනවා කියන එකට හිත ආපහු යොමු කරන්න. ආපහු යොමු කළා මේක මනසෙන් උපන්න එකක් නේ කියලා බලන්න. ආපහු යොමු කරන්න. ආපහු මනසෙන් උපන්න එකක් නේ කියලා බලන්න. වටාපත කියලා සිහි කරන එක මනසයි කියනවා. ආයෙත් සිහි කරනවා. හිතම ආයෙත් මනසයි කියනවා. ඇත්තටම හරි. දැන් ඒ චේත මොකද උනේ අරමුණ. දැන් මෙහෙම බලන්න කිව්වහම හිත මේ අරමුණ බැලුවනේ. හිතට මේ සතහන ඡායාව වගේ පෙවුනද? පෙවුණා. පෙවුනේ ආරම්භය මේක හිතෙන් උපන්නේ කියලා බැලුවද? බැලුවා. එහෙම නැවත බැලුවද? බලනකොට මොකද උනේ? මොකද අයිකරට එහෙම වෙනවා. නෑ ඒ තමයි ස්වභාවික ගතිය කියන්නේ. එයා කියන එක අපිට වැදගත් නෑ. ඒ කියන්නේ එතුමගේ අත්දැකීම ඒ කියන්නේ. ඒක අපි හැමෝටම අනිවාර්යෙන් එහෙම වෙනවා කියලා එකක් නෑ. ඒ කියන්නේ එක මට්ටම්. ඒ කියන්නේ උරුවේ මට්ටම්. දැන් එයා ඒක ඒ කියන්නේ දැන් කෙනෙකුට මේ වර්ණ ධර්ම 12 කඩින කොච්චර බැලුවත් එහෙම තියෙනවා වගේ තියෙනවා. එතකොට ඒකෙන් තමයි අපිට හිත වැඩෙන ප්‍රතිශතය අපි හඳුනා ගන්න ඕනේ. දැන් එහෙම හිතද්දි තවත් තියෙනවා වගේමයි තේරෙන්නේ නේද? ඒ තේරෙනවා කියන්නේ අපි මේ ලෝකේ උරාගෙන වැඩි කාම ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියලා අපිට බෑ නැත්නම් අපි මේ අඩුයි කියන එක නෙමෙයි කියන්නේ. මේ හිතේ ඇති දැන් අපි හුරු කරන්නේ ඒක තමයි. එතකොට ඒකේ ප්‍රශ්නයක් නෑ. අපිට එනවා දැන් ඔය හිත සමාධි කරගන්න අමාරු නෑ. හිත දුවන වේගය අඩු වෙනවා. දැන් මෙහෙම ඕගොල්ලෝ ඉන්නවා කියලා මම ඇස් දෙක වහගත්තාම දැන් ඉන්නවා කියලා තේරෙනකොට හිතට තේරුණොත් මේක මනසයි කියලා හඳුනා ගන්නකොට කිසිම පැකිලිල්ලක් නැතුව එයා පිළිගන්න මට්ටමට එනවා මනස. ඒ කියන්නේ හිතටම සැකයක් නැතුව නෑ කියලා බාහිරට යොමු වෙන ගතිය නැතිලා ඇස් දෙක අරගෙන මෙහෙම පේවුණා සතහන ඇස් දෙක වහා ගන්නකොටම පේනකොට මේක මනසයි කියලා සිහි කරනකොට එයාට ඒක ඇත්තම වෙනවා. එහෙම වුණොත් මේ ඇත්තමයි වුණොත් මොකද වෙන්නේ? පහු කාලෙක තියෙනවා ඉබේම මෙහ බාහිරට නැඹුරු වෙන ගතිය ස්වභාවිකම නැටෙනවා. මෙහෙම කළාම තියෙන දේ තමයි අපි මෙහෙම ඉන්නකොට මෙහෙ තියනවා කියන ගතිය නැටෙනවා.
එතකොට ඉබේම යෝ හිත එකඟයි කියන එකට එන්නේ. අර දුවන වේගය අඩු වෙන්නේ ඉබේම. ඒ හින්දා ඉබේම කියන්නේ අපහසුකම් තොරව වෙනවා. ඒ වගේ එහෙනම් දැන් ආපහු කරන්න එක අරමුණක් දෙකක් අල්ලගෙන ඇස් දෙක වහගන්නවා වටපිටාවේ තියෙන දේවල් හඳුනා ගන්නවා මේකද මනසයි කියලා හඳුනා ගන්නවා මේ විදිහට මෙහෙම බලන්න ආපහු ඒ කිව්වේ ඇස් දෙක වහගෙන ඉන්නකොට වටපිටාව හොඳට සිහි කළාම බලන්න හිත රවුමක් කරකවන්න ගෙනහිල්ලා මොන මල් පෝච්චිය තියනවා කියලා තේරෙනකොට ඔන්න ඒක අල්ල ගන්න හිතෙනවා මේක හිතට නෙපෙන්නේ මනස ස්පර්ශයෙන් හටගත් එකක් මනසයි කියලා ආයෙ බලනවා ඒක ටිකක් බලනකොට නැකුනේ නැහැ තියනවා කියලා තේරෙනවා නමුත් අර බලය අඩුයි ඒ වෙනුවට වෙන තැනක් අහු වෙන මොකක් හරි එකක් තියෙනවා එතකොට ඒක අල්ල ගන්නවා තාම නැකුනේම නැහැ නමුත් ඒක අල්ල ගන්නවා අල්ලගෙන දැන් මේකද හිතට තේරෙන්නේ මේ සතහන හිතට තේරෙන්නේ මේ මනසෙන් උපන්න එකක් කියලා ඒක නැවත බලනකොට ඒක නැකුනේ නැහැ තාම නමුත් ඒක තියනවා කියලා තේරෙනවා ඒක තියනට වඩා දැන් වෙන දෙයක් මේම හිතට දැනෙනවා ඒක අල්ල ගන්නවා ওই විදිහට යනවා දැනට ඒ වගේ කෙනාට පළවෙනි අධීරෙදි නැසෙන්නේ නැහැ නැවත බලනකොට ඒකේ බලය ඒක වෙනුවට වෙන එකක් ප්‍රකට වෙනවා ටිකක් වැඩිපුර. ඒකට ඒක අල්ල ගන්න. ඔහොම කරනකොට එකම දේ වුණොත් බාහිර කියනවම කියන එක නැති වෙන විදිහට මකන්න නැකෙන මට්ටමට එනවා. මනසේ. මේවා හැබැයි එහෙම නැකුණ කිසි දෙයක් පේන්නේ නැතුව ගියා කියලා ඔයගොල්ලෝ ලොකු දියුණුවකට ආවා නැත්තම් මේ විදර්ශනාව එහෙම නෙමෙයි මේ සිහිය අල්ලගන්න පොඩි උපායයක්. හිත දුවන වේගය අඩු කරගන්න හිත සමාධි කරගන්න උපායයක් නේ. උපාය ඵලයක් කොට දකින්න කරන්න හදන්න එපා. මේ සෝවාන් වෙන්න සෝවාන් ඵලයට පයින්න එහෙම නෙමෙයි හදන්නේ. මේ හිත දුවන වේගයේ අඩු වෙනවා අපිට මනෝ විතර්ක හඳුනගන්න. දැන් මේ මුලින්ම මේ කරන්නේ මනෝ විතර්ක හඳුනා ගන්න. අපි හැම කෙනෙක්ම 99%ක්ම ජීවත් වෙන්නේ මනෝමය රූපයක. ඒ කියන්නේ ප්‍රകൃතියෙන් හම්බ වෙන මේ අවස්ථාව බොහොම වර්තමානයේක බොහොම ටිකයි. ඊට පස්සේ හිතෙන්ම තමයි ඒව තියෙන මුළු ලෝකයක්ම ඇති බව. පුරල නිරුද්ධ වෙච්ච අතීතයේ නිරුද්ධ නොකොට ඇති බවට නූපන්න අනාගතයේ ඉපදෙලා නැති එක ඇති බවට පෙන්වන්නේ මනසෙන්. උදාහරණයක් ඔයගොල්ලෝ ගෙදර ඉඳන් මෙතෙන්ට ආවනම් ගෙදර ඉඳන් මෙතෙන්ට සාපේක්ෂව ඔයගොල්ලන්ට ආපු ගෙදර තියනවා කියලා අතීතයේ ඇති බවටත් දැන් ඇසුරු වෙන්නේ මනසෙන්. ඊට පස්සේ මම දවල්ට ගෙදර යන්න ඕනේ කියලා අනාගතය හදලා තියෙන්නේ ඒ නිමිත්තෙන්මයි අතීත අනාගත දෙකම ඇසුරු වෙන්නේ ගේ කියන නිමිත්ත හරහා මනසින්මයි. කොහොමද ඔය මානසික උපන්න විතරකේ අනිත්‍ය දකින්න පුළුවන් වුණොත් වර්තමානයේක අනිත්‍ය දකිනවා ඇතිවීම නැතිවීම අතීත අනාගත දෙක ඇතිවෙනවා. එදාට වෙහෙසක් නැතුව අවස්ථාවට ලෝක උපදින්නේ කියන ඥාන දර්ශනේ ජීවිතේ වෙනවා. මේ මනෝමය අතීත අනාගත දෙක ඇඟලා උසවලා තියෙන ගතිය නැති වුනහම ස්වභාවිකව ඒ තැනදී ආයතනයට ලෝකෙ නැවෙන්නේ කියන එක ඉබේම පේනවා. දැන් එහෙම පේන්නේ ඉඳ නැහැ මෝඩකම විසින් අයෝනිසු මනසිකාරයේ විසින් නිරුද්ධ සංඥාව ඇති බවට සිහි කරලා දීලා තියෙනවා. සිහි කරලා දෙන මනෝ විතරකයට රැවටිලා අපි ඇතිදී කියලා. ඒකනේ තියෙන්නේ. දැන් ගෙදර තියනවා කියන හැඟීම ඇතුළු වෙන්නේ අපිට මනසේ. අපිට ඒක පේන්නේ. නමුත් ඇත්තටම තියෙන ගෙදරයි ඒ කියලා ඒක අපි සාධාරණීකරණය කරලා තියෙන්නේ. තියෙන ගෙදර සිහි වෙනවා ඒ ගේ තමයි හම්බ වෙන්නේ. එහෙම එකක් නැතුව නෙමෙයි ගියාම බලන්න පුළුවන්. කියනවා වගේ උත්තර ටිකකුත් මේකට දීලා ඒක දැන් බොරුව ඇත්ත කරගෙන ඉන්නේ. ඒ හින්දා අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙලා නැහැ අවස්ථාව ලෝකෙ ඉපදිනවා කියන ඇත්තක් තියෙනවා ඒක වෙහෙක තියෙනවා.
දැන් මේ මනෝ විතරක ටික හඳුනගන්න අපිට ටික ටික ලෝකයේ කියන එක මවපු එකක්. ලෝකයේ කියන එක මනෝ කියන්නේ ඒකයි. මනෝ කියන්නේ මෙයා මවන හැම වෙලාවෙම ලෝකේ හදනවා. මේ මනෝ බුද්ධංගම ගන්නවා. සියලු ධර්ම මනස මුල් කරගෙන තියෙනවා. ආය බාහිර මෙහෙම ඉන්න අපිට අල්පෙන් සුදක දෙයක්වත් එන්නේ අතීතයේ දේවල් සජීවීව. මොකද එහෙම නැහැ. නිරුද්ධ වෙලා නැරිලා. ඔක්කොම මනෝයි අපිට සජීවී ඇති බවට ඇඟට හැප්පිලා තේරුණා. ඔක්කොම හිතටම දැනෙන දේවල්. එතකොට හැම වෙලාවෙම මේ සංඥා මුල් කරගෙන තමයි ජීවිතයේ අපේ ප්‍රතික්‍රියා කරන්නේ. දැන් උදාහරණයක් කිව්වොත් සමහර විට අපි හොඳට රහ කර කෑමක් කනවා. කොයි වෙලාවක හරි ඒකේ පණුවෙක් හරි ගොළු දෙල්ලක් හරි ඉන්නවද එතන යට කන්න බෑ. හරියක් පිළියයි. අරක නොදැක්ක වෙලාවෙත් හොඳට කෑම. මේ සංඥාව ප්‍රපංචය කියලා කියන්නේ ඒකයි. දැන් කණේකට මොකද උනේ අර දැකපු සංඥාව මතම ඊට පස්සේ ආයේ මොන විදිය කන්න හදුවම නෑ. ඒ වගේ එක දර්ශන මාත්‍රකින් ටික ඒ වගේ අපිට දැන් සංඥාව තියෙනවා අතීත අනාගත වර්තමාන ඔක්කොම තියෙනවා කියන මට්ටමකින් එතකොට ඒ විදිහට අපි හිතනවා කියනවා කරනවා අපි එහෙම වෙනවා කියන එක නවත්තන්න බෑ. එතකොට දකින්න මට්ටමට આવොත් මේක උපදින ඔක්කොම මනෝ විතරකනේ කියලා හඳුනාගත්තොත් අවස්ථාවට උපදින කියලා Taman දැක්කොත් ලෝකේ අනිත් කෙනාට තේරෙන්නේ Tamanට තේරෙන්නේ. එහෙම දැක්කොත් Tamanගේ හිතින් කින් සම්පූර්ණ වෙනස් වෙනවා. අර එක දර්ශන මාත්‍රයේ තියෙන නම් සම්පූර්ණ ප්‍රතික්‍රියා වෙනස් වෙනවා ඊට පස්සේ. නේද? මේ අර මම කොහොමද කැම්බියම් වගේ එකක් එහෙම වෙනව නේද? ගොල් ඔක මතම වෙලා තියෙන එක දවසක් කැම්ප් එකක් එහෙම හදලා තිබුණා හොද්දට ඉතින් වැළඳු අන්තිම ටික බලනකොට ගොළු දෙලි. ඉතින් ඉතුරු ටික බොනවා තියන් දීපු ටිකටත් ප්‍රමණයන් දෙනවා. ඉතින් මට ඒක හිතුනේ ඒක නොදකින කාලේ ඒ සංඥාව නැති වෙලාවෙදී හොඳට අරක රසදෝ කිසි ප්‍රශ්නයක් නැහැ. වාපක් වුණෙත් නැහැ, නරුණෙත් නැහැ, මුකුත් නැහැ, අපියවුත් නැහැ. දැක්කට පස්සේ එතකොට හොඳට පෙන්වන මේක ඔක්කොම දෙන්නේ මනෝමය. කය ආයෙ වැඩ කරන්නේ නැහැ. ආයෙ කඩ ගන්න හදනකොට වම යනවා. ඉස්සෙල්ලත් ඒ සංගල් බෙල්ල හිටියයි මේ නොදැක්කේ විතර හිටියේ. නමුත් දැකපු එකයි බොන එකයි අතර සම්බන්ධයක්වත් නැහැ. නමුත් කරන්නේ. ඔය වගේ අපේ ජීවිතයේ මේ දර්ශනයත් එක්ක සංඥාව වෙනස් වීමත් එක්ක සම්පූර්ණ ප්‍රතික්‍රියා වෙනස් වෙනවා. ඒ ගැන කියනවා මතක් කියවි. අපි මෙහෙම නිරුද්ධ වෙච්ච දේ තියෙනවා, නූපන්න දේ තියෙනවා කියන මට්ටම මත මේ අතපය හයියෙන් කරන මේ ක්‍රියා ඔක්කොම අතර වෙනවා ඉබේම අර වගේ මට්ටමක කෙනෙකුට අපි හොඳ දේ කරන්න ඕනේ නරක දේ අතහරින්න ඕනේ කියලා අද අමාරුවෙන් ආයාසයෙන් බෙදි කරන්නේ. අතනදී ජීවිතයේ පැවැත්ම සඳහා කල යුත්තේ කෙරෙන්න ඕනේ ටික කෙරෙනවා. නමුත් අතහැරෙන්න ඕන ටික ඔක්කොම අතහැරන දර්ශනය. ජීවිතයේ පැවැත්ම සඳහා යමක් වෙනවා නම් ඒක කෙරෙනවා තණ්හාවකින් තොරව. දැන් ගහක් කොළක් ගන්න පැලෑටියක් වගේ දෙයක් නිකන් ඔය මුට්ටියක් වගේ කඩලා ඇතුලේ ඇටයක් හිටවන්න එක තැනකින් කඩලා තියන හරියට ඉරු එළිය හොයාගෙන අර බටේ ඒක එනවා ඔයගෙන් එළියට. නමුත් සත්‍ය පුද්ගලෙක් නෑ ඒ ස්වභාවිකව තණ්හාව කියලා එකක් නෑ. නමුත් ආහාර හොයා ගන්නවා කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් මේ ගහක් ගන්න ඔය නුග ගහක් දිහා ගන්න සමහරට මහ විශාල ගල් පර්වතවල හැටිලා මුල හොයාගෙන එයාට අවශ්‍ය වතුර ටික ගන්න හොයාගෙන ගිහිල්ලා කෙනෙක් කරනවා පුද්ගලෙක් කරනවා ඒක තණ්හාව කියලා කිව්වොත් ගහට තණ්හාව තියෙනවා කියන්නේ. ඒ වගේ ජීවිතයේ ආහාර ටික හොයා ගන්නවා ජීවිතය යපිනවා කියන ටික ස්වභාවිකව වෙනවා.
ඒකෙදි ඒක ධර්මතාවය. නමුත් මේ පුද්ගල භාවයෙන් දුන්න ප්‍රතික්‍රියා ඔක්කොම නතර වෙනවා. කියන්නේ අනවශ්‍ය කර්ම රැස් වෙන ටික අතහැරිලා ජීවිතේ මේ දර්ශනයත් එක්ක එදාට තමයි ගහක වැලක එකයි තමන්ගේ ජීවිතය වෙනසක් නැ ස්වභාවිකයි. රහතන් වහන්සේ කියලා අපි කතා කරන තැන ඒ ජීවිතය මේ ගහක වැලක ක්‍රියාවලියත් එකයි. ඒ කියන්නේ යම් වේදනාවක් ආවත් ඒක බාහිර ගන්නෙ නෑ. ඒකද හේතුඵලම. ගහක් ඇවිල්ලා හුලඟට වැනෙනවා වගේ සිද්ධියක් තමයි ඒක. එතෙන්ට. ඒ වගේ ජීවිතය කියන්නේ සම්පූර්ණ ස්වභාවික තැනකට එනකන් සත්‍ය අවබෝධය. සත්‍ය කියන එක යමක්ද ජීවිතයේ බඳු. ජීවිතයේ යමක්ද සත්‍යයේ බඳු. කියන මට්ටමට එනවා. ඔබට කියනවා ධම්ම වෙනවා කියලා කියනවා කෙනෙක්. ඔය එක කතා කරන භාෂාව වලින් ගත්තාම ධම්ම වෙනවා කියලා කියන්නේ ධර්මතාවයේ යම් බඳුද ස්වභාවික ජීවිතයේ බඳු. ජීවිතයේ යම් බඳුද ස්වභාවික ධර්මතාවයේ බඳු කියන තැනට එනවා. එතකොට දැන් පේනවා කියන අරමුණක් පේනවා කියන ටිකට තියෙන හේතු ටික යෙදුණු පේනවා. ඊට පස්සේ ඒ හේතු ටික නැති වෙනවා. ජීවිතය හැගෙතන ආපහු නිරුද්ධ වෙච්චදී ඇති බවට නිරුද්ධ වෙච්චදී ඇති බවට තියෙන දේ හොයාගෙන යනවා කියන ටික ගැන තියෙන ප්‍රතික්‍රියා එකක්වත් නැහැ ජීවිතේ. ඒ ටික ලැබෙන්නේ නැහැ. එතකොට ඔය කාරණා ටික අපිට දැනට කරන්න පුළුවන් මොකද්ද? අර මනෝමය සිද්ධිය කරලා. මොකද මේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය ඇති බවට හම්බෙන එකට නිත්‍ය සංඥාව කියන්නේ. කොතන ඉන්නකොට ඔය නිත්‍ය සංඥාව තුල ඉඳගෙන අනිත්‍ය කතාවක් නැහැ මේ ශාසනයේ. එහෙම මානසිකාරකකින් අනිත්‍ය බලනවා කියලා එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දර්ශනය ගත්තාම අනිත්‍ය කියන එක දැක්කොත් නිවන් දකින්නමයි. අනිත්‍ය කියන එක දකින්න බෑ මේ ශාසනයෙන් බැහැර කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ අකුරු 8කින් යුක්ත වචන 3ක් දේශනා කරන්න විතරයි. මොකද්ද? අනිච්ච දුක්ඛ අනත්ත කියන මෙන්න මේ ටික. එතකොට මෙන්න මේ අකුරු 8 වචන 3 ලෝකෙට තේන්නේ ලෝකයා දන්නේ සර්වත්‍තා ඥානයක්ම ඕනේ ඔබ දකින්න. එතකොට හිතන්නකෝ අපි හිතන විදිහේ අනිත්‍යයක්ද කියලා නේ. ලෝකෙ කිසි කෙනෙක් අනිත්‍ය දන්නේ නැහැ. අනිත්‍ය දැකලා නැහැ. අනිත්‍ය දැක්කොත් අනිත්‍ය ලෝකේ අනිත්‍ය දැක්කොත් ඒකාන්තයෙන් එයා නිවනට නියත වෙච්ච කෙනෙක් වෙනවා. අපි හිතාගෙන ඉන්න විදිහේ මේ සරල නෑ මේ ශාසනය. අපිට කවුද ලෝකේ අනිත්‍ය දකින්නේ කියලා කියන්න බලන්න. ඒ කියන්නේ නිරුද්ධ වෙච්ච දේ තියනවා කියලා ගෙඩි පිටින්ම තියාගන්න. නූපන්න දේ ඇති බව. දැන් අපේ දරුවන්ව බලන්න යන්න පුළුවන්, ගෙවල් දොරවල් වලට යන්න පුළුවන්. හම්බෙලා නැති දේවල් තියෙනවා තාම අපිට. අනාගතේ එහෙම පිටින්ම තියෙද්දි. වර්තමානයේ ගැන කවර කතාවද? මේ තුන් කාලෙම තියෙන අපි නිත්‍ය සංඥාව උඩ හිටගෙන අනිත්‍ය මෙනෙහි කළා කියලා අනිත්‍ය දන්නවා අනිත්‍යයි කියන එකේ උණුසුමක් දන්නේ නැහැ අපි. දැනෙලා නැහැ අපිට. අනිත්‍ය කියන එක දැක්කොත් ඒකාන්තයෙන් මේ සතර දුක අවසන් වෙනවමයි. අනිත්‍යයි කියනකොට නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධයි. නූපන්න දේ ඉපදිලා නැහැ. හට ගන්න දේද මේ නිසා හටගත්තේ මේ ටික නැති වෙනවා කියන මෙන්න මේ තැන මනස ඇතුලේ ඉන්න ඕනේ. උත්තරක තමයි නියම විදිහට අනිත්‍ය අර අපි කියන්නේ දැන් කන්නාඩියට එබෙන් දෙසල ඡායාව තිබුණේ එබුණෙන් පස්සෙන එබුණු වෙලාවෙම එබුණු හිතාම හටගෙන අහකට යනකොට යන නැති. දැන් අන්න මේ ඡායාව අනිත්‍ය දකින්නය. දකින්න ඉස්සෙල්ලා ඡායාව කන්නාඩියේ තියෙනවා. ඒ යන්නේ ඉස්සලා තිබුණ එකයි දැන් මේ පේන්නේ. අපි ගියාට පස්සේ මේ පේන එක තියෙනවා. කියන මට්ටමක ඉන්න වර්තමානයත් වැරදි.
ඒ වැරදි වර්තමානයේ ඉන්න නිසාම දෙකටත් තියෙනවා. කොහොම තියාගෙන මේකේ රූප කලාපයක් ගන්න අනිත්‍ය වෙනවනේ කියලා හිතුවට නිත්‍ය සංඥාවේ ජීවිතයක්. මම කිය හැම වෙලාවෙම සංඥාව මතයි මානසිකාර්ය මත නෙමෙයි අපේ ජීවිතයේ අපි විඳින්නේ. සංඥාව මත. දැන් ඒ නිත්‍යයි කියන මට්ටම නම් අපේ මානසික දැක්ම අපිට විඳින්න වෙලා තියෙන්නේ ඒ වගේ මට්ටමක. ඒක තිරසංගත සත්‍යයට විඳින්න වෙන්නේ ඒ වගේ මට්ටමකින් තමයි ලැබෙන්නේ. දැන් අපි අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම තියනවා කියන මට්ටමට આવොත් අපි සැප දුක් විඳින්නේ ওই මට්ටමේ. එතකොට නැති වෙච්ච දේත් අපිට දුක් විඳින්න තියෙනවා. ඒ මැරිච්ච හැමක දුක් විඳින්න තියෙනවා. නූපන්න දේ අපිට දුක් පිණිස පවතිනවා. ඔකට කියනවා නොපැමිණි බර ඔසවනවා. බරක් නැහැ. ඇවිල්ලා නැති බරත් අපි ඔසවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙක් පැමිණි බරක් ඔසවන්නේ නැත්තම් එයාට නින්දා කළ යුතුයි. යමෙක් නොපැමිණි බර ඔසවනවා නම් ඒක නින්දා කළ යුතුයි. අපි මම අර හිත ගියාම මට මොනවා කියයිද දන්නේ මොනවා වෙයිද දන්නේ මට මේ කාරණා කරගන්න පුළුවන් වෙයිද දන්නේ කියලා බලන්නකො අපි නොපැමිණි බරෙන් නෙමෙයිද ගොඩාක් සමාජයට දුක් විඳින්නේ. ඒ නිසා මේ මනස හදාගත්ත කියන්නේ මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතේ විඳින්න තියෙන ඉහළම සැහැල්ලු බව. ඉහළම සැප, ඉහළම තනසිල්ල විඳින්න තමයි මේ බුදුහාමුදුරුවෝ මේ ක්‍රමය හොයලා දුන්නේ. එහෙම නැතුව මරණයෙන් පස්සේ ශේෂයක්වත් නැහැ විමුක්ති මාර්ගයේ ජීවත් වෙනකොට. ඒ නිසා ওই කාරණා කෘත්‍ය ටික ඔක්කොම අපිට ලැබෙනවා මේ මනස හඳුනා ගැනීම මත. මේ නිත්‍ය සංඥාව අතහැරලා තුන් කාලේ අතහැරලා තුන් කාලේ මොකද ඔකට මම අර එදා මට දුන්නට කිව්වේ අපිට කිසිම දවසක අපේ පිටිපස්ස පැත්තට එන්නේ කියලා වචනයක් මතක් කළා නේ. අන්න ඒ ටික අපි හිතුවා අපිට හඳුනාගත්තා. බලන්න මනසින්ම අපිට පුරවලා තියෙන්නේ. දැන් මම මෙහෙම බලාගෙන ඉන්නකොට මේ ටික දැන් මගේ ඉදිරි පස කොටස. මම අනිත් පැත්ත බලනකොට අතීතයේ වෙච්ච ඉස්සෙල්ලා දැකපු ඇහැ රූපේ චක්කු විඥානේ අත්දැකීම මනෝමෙන් සිහි කළ දැන් දැකපු එක තියෙනවා කියන කම හින්දා මට පිටිපස්සක් තියෙනවා. අතීතේ නැති වුණොත් අනාගත දෙක නැති වුණොත් මට ඉදිරිය පිටිපස්සකුත් නැහැ. හොඳට තේරුම් කරගන්න ඕනේ. අතීත අනාගත දෙක නැති වුණොත් ඉදිරියක් පිටිපස්සක් උඩක් යටක් උතුරක් දකුණක් නැහැ. ඒක කියන විප්පමුත්තස සබ්බදි සියලු තැනින්ම මිදිලා. ඒ මනසට දුක් විඳින කිසිම තැනක් නැහැ. කිසිම තැනක් නැහැ. මේ දස දිශාවන් කදිශාවන් අපිට තියෙන්නේ මොකක්ද මේ ඔක්කොම ලෝකේ දේවල්. ලෝකේ දේවල්. දස දිශාව සදිශාව උදයට මේ ඔක්කොම තියෙන්නේ අතීත අනාගත වර්තමාන. අතීත අනාගත වර්තමාන කියන එක තියෙන්නේ වර්තමාන මනස හදාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතං නාන අගමෙය්‍යං අපටිකං අනාගතං යදතීතං පහිනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්න යේදමේ තත්ත විපස්සති අසම්භිරං අසංකුප්පං සංවිද්වාමන පුරේ. හොඳට බලන්න මජ්ක්‍ධිම නිකායේ බද්දේකරත් සූත්‍රය. අතීත නාන අගමෙය්‍ය අතීතය යනෝ යන්න එපා. නප්පටිකං අනාගතං අනාගතේ ප්‍රාර්ථනා කරන්න එපා. ඇයි යදතීතං පහින යම් අතීතයේ තියෙන එක පහින. තං අපත්තං අනාගත අනාගතේ පැමිණලා නැහැ. පච්චුප්පන්න යේ ධම්මේ වර්තමානයේ යම් ධර්මයක් තියෙනවා නම් තත්ත විපස්සත. එතන නුවණින් බලන්න. අසංහිරං අසංකුප්පං රාග වශයෙන් දේශ වශයෙන් කුපිත නොකොට එතන වර්තමාන ධර්මයන් හඳුනා ගන්න. ඇස් දෙක වහගෙන හොඳ අවධානය හිතට දැනෙන දේට අවධානයෙන් ඕගොල්ලෝ ඉන්න. එතන හඳුනා ගන්න. එතන හඳුනා ගන්න හැම විතරකම චිත්තුප්පාදේ අපි දක්ෂ වෙන්න ඕනේ. චිත්තුප්පාදේ දක්ෂ වෙනවා කියන්නේ හිත උපදින හිතට වැටහෙන දේ. හිතට මේ මොහොතේ තේරෙන්නේ මොකද්ද කියන එක ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. තාපතින ඔබ චිත්තානුපස්සනාව. හිතට වැටහෙන දේ ගැන ඉන්නකොට ධම්මානුපස්සනාව. එතකොට මේ සතිපට්ඨාන
එතකොට එතන විපස්සති වෙන මොකුත් ඕනේ විපස්සති කියලා නුවණ විදර්ශනා කරන්න ඕනේ දකින්න වෙන මොකුත් නෙමෙයි මනස උදේ මනසයි කියලා හඳුනා ගන්න. මානසික කියන්නේ මොකක්ද? මනසින් උපන්න. මනසින් හැදුණු. මනෝමය අපි ස්වර්ණමය කියලා කියන්නේ කාටරෙන් හැදුණු. රජතමය සිද්ධියෙන් හැදුණු. දහරුමය දර වලින් හැදුණු. මනෝමය මනසින් හැදුණු. මේ විතරක ඔක්කොම මනෝමයයි. මනෝමය කියන්නේ මනසින් හැදුණු කියන එක. මනෝමය. අර ස්වර්ණමය කියලා කියනවා වගේ. මය කියන ප්‍රත්‍යයකතුනේ එයින් උපන්න, එයින් හටගත් කියන එක තමයි මය කියන ප්‍රත්‍යය දෙන්නේ. එතකොට රජතමය රිදියෙන්, දාරුමය දරයෙන්, එතකොට මේ ස්වර්ණමය රත්තරන, ඒ වගේ මනෝමය මනසින්. මනෝ කියන එකට මය කියන ප්‍රත්‍යයක තුල මනෝමය වෙලා මනසින් උපන්න එයින් හටගත් කියන එක. එතකොට අතීතය යනෝ යන්නේ නැතුව අනාගතය ප්‍රාර්ථනා කරන්න එපා. වර්තමානයේ උපන් ධර්මයේ විදර්ශනා කරන් රාග දේශ වශයෙන් කුපිතනකොට. ඒ කියන්නේ උපදින විතරකයේ ඇත්ත වුණොත් සිහි වෙනකොට ඒ සිහි වෙන විතරකේ දරුවා වුණොත් තමයි දරුවා කෑවද දන්නේ දිවද ওই ටිකට ගියාම තමන්ට කුමන විදිහකට හෝ අපහසු හෝ පහසු හෝ තීරණයකින් තමයි අවසන් වෙන්නේ. පහසු වුණත් අපහසු වුණත් සතරට අපහසුයි. ඒ නිසා තමන් හොඳට සිහියෙන් ඉන්නවා. මොකද්ද? උපදින ධර්මතා පච්චුප්පන්නයේ ධම්මේ තත්ත විපස්සති. වර්තමාන ධර්මයෝ ඒකෙන් විපස්සනා කරනවා විදර්ශනා කරනවා. විපස්සනා කියලා කිව්වේ මනෝමයයි. මනසින් උපන්න එක. කියලා හඳුනා ගන්නවා. දැන් අපි ආපහු ටිකක් හුරු කරමු. අතීතය යනෝ යන්නේ අනාගතයේ ප්‍රතිලන මේ දෙකෙන් හොඳ කාරණාවක් කියනවා. කෙටි දල කන්නේ වචනකින් අල්ලා දෙන එක දෙයක්. අතීතය නිරුද්ධ වෙලා කිව්වොත් අපි දැනගත්තත් නැතත් මොන විදිහට හිතට තීවුණත් ඔක්කොම ටික මරණ දේවල්. ඒක ඔක්කොම මනෝමමයි කියන එකම කන්නේ වචනකින් එනවා. අනාගතය ඉපදෙන්න ආගත කියන්නේ ආව තමුණ න ආගත ආවේ නැහැ තව. එහෙම වෙලා නැහැ තව. අනාගත කියන්නේ නොකැමිනි. ආවේ නැහැ. ඉපදිලා නැහැ. හටගෙන නැහැ. එහෙම දේවල් නැහැ. එහෙනම් නැති දේවල් මනෝමයයි. දැන් අපිට හිතන්න පුළුවන්. අපි මොහොතක් නැද්දේ නැවක නැගලා ඉන්න සිද්ධිය හිතන්න පුළුවන්. මනෝමය. මනස ස්වභාවය. ඕනම දෙයක් හිතන්න පුළුවන්. නමුත් හිතනවා කිව්වට ප්‍රශ්නකුත් නැහැ. හිතනවා කියන සිද්ධිය ගැන නෝන විතරයි ඕනේ. මේක මේ මනෝමය කියන සිද්ධිය. ඒ වගේ ඔගොල්ලෝ මෙතෙන්ට එන්න සාපේක්ෂව දැකපු හැම සිද්ධියක්ම ජීවිතේ එතකොට මේ මොහොත දක්වා ඔක්කොම අධ්‍යක්ෂණ ටික එකතු කරලා දී අර මං කියේ හරකෙක් දවස පුරාවට ගිහිල්ලා කාලා ඇවිල්ලා එක තැනකින් හප වමාර කනවා වගේ අපිත් මේ කරන්නේ හරකෙක් වැඩි. හැම තැනම ගිහිල්ලා ඇවිල්ලා ඒක මනෝමින් සිහි කර අහවල් පුරුෂයා හිටියා අහවල් පුරුෂයා කතා කරුවා මෙහෙම කිව්වා අහවලා මෙහෙම කිව්වා ඔය ටික තමයි. ඉතින් මෙතෙන්දී හඳුනා ගන්න ඕනේ මේ වමාර කනවා නේද කියන එක. විදර්ශනාව කියන්නේ ඒකම. ඔක අපිට මුල් ටිකේදී හුරු වුණොත් අපහසුයි හුරු වුණොත් ජීවිතේට දැනෙන වාසිය සැහැල්ලුව මෙන්න මෙච්චරයි කියලා කියන්නේ ඕගොල්ලන්ට ජීවිතේ දැනෙන ඉහළම කාමයයි කියන එකකින් තිබුණු ආස්වාදය මේ වගේ එක මොහොතකින් ලැබෙන එකේ 16 කලාවකටවත් ලැබෙන්නේ නැහැ කියලා තේරෙයි. මේ ඒ කියන්නේ ඒ සැහැල්ලු බව දැනෙන්නේ හිතට විතරක් නෙමෙයි නිසා. මේ මුළු කයටත් එක්කම. මේ එතකොට
මේ අන්න ඒ වගේ මට්ටමට આવුත් තමයි ඇත්තටම අපි මේ දහාමෙන් පිටක් කරන ගත්තා කියන්නේ. නැතිනම් මුළු ඔහේ දුවන රටාවක අපිත් මේ එක්තරා විදිහක සම්ප්‍රදායකට එකතු වෙලා යනවා. නමුත් මේක කොහොම හරි නෙමෙයි අපි උත්සාහවත් වෙන්න ඕනේ කොහොම හරි අපි මේ ජීවිතේ මොකක් හරි වැඩක් ගන්න. ඒකට ඔය හැම පැත්තකින්ම ඊට පස්සේ කතා කර ඉන්නේ එක දැනකට. මේ වගේ අන්තිමට අතීතය අනුව යන්නේ නැතුව අනාගතය අනුව යන්නේ නැතුව වර්තමානයේ ඒ උපන් ධර්මයේ විදර්ශනා කරනවා කියන තැනටයි මේ ගියෙන්න ඕනේ. කොතන ඉන්න පුළුවන් නම් උතන ගන්න පුළුවන් නම් අමුතින් සීල කියලා එකකුත් ඕනේ. අමුතින් සමාධි කියලා එකකුත් ඕනේ. මොකද මේ ටික හදාගත්ත පරිසරය මත මෙතෙන්ට එන්න. මෙතන ඉන්න කෙනාගේ සීලය ඉබේ හැදෙනවා. මෙතන ඉන්න කෙනාගේ සමාධිය ඉබේ හැදෙනවා. නමුත් මෙතන ඉන්න බැරි කෙනා මෙහෙම කරලා ඉන්න වෙනවා. ඒ නිසා අපි ටික හරි සසර පින් අපිට ඇති ගොඩක්. එහෙම නැතිනම් අබුද්ධෝත්පාද කාලයක් වගේ බුද්ධෝත්පාද කාලයක් වුණාට අබුද්ධෝත්පාද කාලයක් වගේ වේගෙන යන යුගයක අපිට මෙහෙම හිතන්න නැත්නම් මේ අහන්න මෙහෙම කතා කරන්න අවශ්‍ය පරිසරයක් අපිට හම්බ වෙන්නේ. ඒක තියෙනවා. එහෙනම් අපිට ඕන දැන් වීර්යය, අපිට ඕන උත්සාහය. බෝසතාණන් වහන්සේ සාරාංශ කල්පලක්ෂයක් පෙරම් කෙරුවා. මම දැන් හොද්දට බුද්ධත්වයේ සඳහා මනස මොහොත කරලා තින්නේ. මාව බුද්ධත්වයටපත් වෙයි කියලා මාලිගාවේ හිටියන තාම නැහැ. නමුත් අප්‍රමාදී පුද්ගලයේ කාරණක සම්පූර්ණ වෙච්ච පුද්ගලයෙකුට අප්‍රමාදී විය යුතුයි කියන දර්ශනය අපිට දුන්නා. අවුරුදු 6ක් දුෂ්කරත්වය කළේ බුදුරජාණන් වහන්සේ ගැන කවර කතාවද සතරදී පවා මේ ජීවිතේ පවා ඒ චරිතය තුලින් ලෝකයට පත්වීම ජනතාව මා විශාල ධර්මයක් කියනවා. ඉතින් අපිට වීර්යය කියන එක ඕනේ. මේකට උත්සාහය ඕනේ. ඒ උත්සාහය ඒ වීර්යය මත තමයි අපිට ගොඩ යන්න තියෙන්නේ. මම කිව්වේ ලෝකේ ගොඩාක් දෙනෙක් බලන්න එපා. බොහෝ දෙනෙක්ගේ දේවල් වුණා. කෙනා තමන් කොහොම හරි හදාගන්න හිත හදාගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒකෙදි මේ පරිසරවලදී අපි ටිකක් දක්ෂයෙක් වෙන්න ඕනේ. අපි දැන් ආපහු ටිකක් හුරු වෙමු, හුරු කරමු හිත මොකද්ද? දැන් අර මම එකක් මතක් කළේ කැලේකට දඩේනේ ගිය වැද්දේ කොතනින් සතෙක් කීද කියලා බලාගෙන ඉන්නවා වගේ සිතක උපන් විතරකය හඳුනගෙන ඒක අනිත්‍ය බලනවා. නැත්නම් උපන් විතරකය හඳුනා ගන්න. අනිත්‍ය ඕනේ හඳුනා ගන්න ඒ ඇති. මේ මනෝමයයි නේද? මේක මනසට නේද තේරෙන්නේ කියලා හඳුනා ගන්න. එතකොට විතරකයේ එන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. ඒ කියන්නේ ගෙවල් දොරවල් දූදරු ඉඩකරට නොයේ දේවල් හැටියට රළු වශයෙන් එන්න පුළුවන්, සිහි වෙන්න පුළුවන්. ඊගාවට කෙනෙකුගේ චිත්ත සමාධියේ වැඩි නම් චිත්ත සමතේ වැඩි නම් ඒ වගේ සිහි වෙන ගතිය ආලුයි. එහෙම සිහි වෙන්නේ නැහැ හැමෝටම. ඒ වෙනුවට එයාට මේ වටපිටාව තියනවා කියන ගතිය දැනෙනවා. කෙනෙකුට තවත් සමාධිය නම් එහෙම දැනෙන්නේ නැහැ. එහෙම දැනෙන්නේ නැහැ. ආරම සිහි වෙන්නේ නැහැ, එහෙම දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම හිටියාම හිස් බවක් විතරයි යාට දැනෙන්නේ. මේ වටපිටාව තියනවා කියලා මොකුත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ නම් තමන් ඉන්නවා කියන එක, මුහුණ තියනවා කියන එක ගෑවෙනවා. මේ වගේ බාහිර රළු කෙලෙසේ ඉඳලා ඒ මට්ටම අඩු වෙනකොට ඊගව මට්ටම. ඒ මට්ටම අඩු වෙනකොට ඊගව මට්ටම. ඊට පස්සේ මෝන තියනවා, ශරීරය තියනවා කියන මට්ටම. කෙනෙකුට එහෙම තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වුනහම තේරෙන්නේ නැහැ. නමුත් මේ සත්‍ය නිමිත්ත තියෙනවා, සත්‍ය නිමිත්තයි සමුන එකයි වගේ තේරෙනවා. අන්න ওই වගේ මට්ටමකට එනකම් මේ සමාධිය වැඩෙනවා ටික. අපි ගොඩාක් ඈත මේ ඉන්නේ තව. ගොඩාක් ඈත. ඊට පස්සේ මේ සත්‍ය නිමිත්තේ ඉඳලා ඒ සත්‍ය නිමිත්ත තුල ඉඳගෙනම ඒ සත්‍ය නිමිත්ත තුල තමන් ඉන්නවා කියන හැඟීමයි සත්‍ය නිමිත්ත දෙක එකට තියෙන ඒ තේරෙන බවද මනසයි කියන තැනකට එනකම් ඉන්නේ. ඒකද තියෙන එකක් නෙවෙයි. ඒකද තමන්ගේ හරියට. ඒකද මනෝමය කියන තැනකින් අහුවෙනවා. ඔන්න ඔය මට්ටමට ආවම තමයි පිට නීවරණ ධර්ම දුරු වෙන්නේ. හැබැයි මෙතනින් පටන් ගන්න පුළුවන් බොහොම වේගෙන් එනවා. වේගෙන් ඉක්මනට මේ ප්‍රතිපදාව වැඩෙනවා. මේකේ මතක් කළේ මේ අවස්ථා තුනෙන් මාරුට හම්බ වෙන්න පුළුවන් Tamante. ඒ කියන්නේ ගෙවල් දොරවල් මොනවා හරි දේවල් සිහිවීම වශයෙන් එන්නත් පුළුවන්. හඳුනා ගන්න මනෝමය කියනකොට තේරුම් ගන්න ඕන. මනෝමය කියලා කිය මනසෙන් උපන්න දේවල්, සිතෙන් උපන්න දේවල්. මනෝමයයි
ගෙවල් දොරවල් මොනවද දේවල් කියලා සිහි වුණා. සමහර ඒවා රූප නැහැ සිහි වෙනවා. සමහර ඒවා සිහි වෙන්නේ රූප වෙනවා. හිතට දැනෙනවා. ඒ කොහොමද වටපිටාව තියෙනවා කියලා දැන් ඇස් දෙක වහගත්තාම තේරෙන හැම දෙයක්ම මනෝයි ඉඩක් නොදී ඒ කියන්නේ එක දිගට ඉදිරියට තියෙන මේකද මනෝ හොඳ අවධානයෙන් ඉන්නවා දැන් දැනෙන්නේ මොකද්ද දැනෙන දෙයට මේකද මනෝ කිසි දෙයක් නැහැ හිස් බව වගේ කියලාද ඒකද මනෝ හිස් බව කියන එක තේරෙන මනසට කිසිම වෙලාවක ඉඩ තියන්න එපා බාහිර කෙනෙක් හිතරයි දැනෙන්නේ හිතින් උපද්දලා තියෙන හිතින් ඔතවලා තියෙන කොන්න ඔය විදිහට තේරෙනවා කීපේ ඇස් දෙක වහගත්තාම තමන්ට හිතේ අත්දැකීමෙන් තොර එන්න දෙන්න මොකුත් නැහැ ඊළඟ. ඒ නිසා උපදින තැන සිහිවත්ව මේකද මනෝ කිසි දෙයක් ඇත්ත වෙන්න බෑ අඳුරුයි නේද කරුවලයි නේද කිව්වොත් ඒක පිළිගත්තා. ඕගොල්ලන්ට තේරුණා කියන්නේ ඒක පිළිගත්තා. කරුවල දැනෙනකොටම ඒක ශනික ප්‍රතික්‍රියාවක් දක්වන මේ මනෝමය. ගොඩක් ඕනේ මනෝමය නැත්නම් විතර්කය මේක අනිත්‍ය කුමන හෝ එකක ගසනක නතර වෙන්නේ කියන්නේ හිත දුවන් දරලා තියනවා නෙමෙයි හිතට දැනෙන එකට තමන් දෙනවා මම අත තියෙන ගහන මෙතන තියෙන ගහන මේක තියෙන අත තියෙන තැනට ගහනකොට අත දාන්න බෑ වගේ මේ අල්ලන හිත අල්ලන අරමුණට ගහනකොට අල්ලන්නේ නැහැ එතකොට පාසට යනවා මේ ටික අල්ලනකොට ඉඩ දුන්නා ඊගාට මෙතෙන්ට අතක් තියා අර කියන්නේ ඇඟිල්ලක් දාගන්න දුන්නා ඔළුවක් දානවා කියලා ඒ වගේ එක අරමුණකට ඉඩ දුන්නාම තව එකක් යනවා මම කිව්වේ ඕස්ට්‍රේලියාව අපොලෝ තුල සමහරට ඇමරිකාවේ අපොලෝ තුල ඉන්න මට්ටමට යන්නේ මේ එක දෙයකට ඉඩ දුන්නාම එකක් ඇත්ත වුණොත් ඊගාව එකක් ඇත්ත කරනවා ඊගාව එකක් ඇත්ත කරනවා ඊගාවට එකක් පළවෙනි තැනින්ම ගැහුවාම ඒකෙන් යන්නේ ඒක අතාරිනවා ඊගාව එක අල්ල ගන්න හදනවා ඒකට ගැහුවොත් එයා දක්ෂයි සියුම් විදිහට එනවා ගුරුතු විදිහට එනවා හිස් බවක් විදිහට එනවා සුද්ධතාවයක් විදිහට මොන විදිහකටවත් මේ තියන්න තුහුම හරියට අපි දැක්කේ කොහොම පැයක් ඇත මේ හිත සමාධිය වෙන්නේ කළා බලමු ටික තේරෙන්නේ කරන්න බෑ පුළුවන් වෙයිද තේරෙනවද කරන්න අනිත්‍ය බලන්න එපා